ජනාධිපතිවරයා මේ මහජන ආරක්ෂක පනත යටතේ එහි දෙවනි කොටසේ පස්වෙනි වගන්තිය බලාත්මක කොට තිබෙනවා. අපේ රටේ හදිසි තත්ත්වයක් තිබෙන බව ප්‍රකාශයට පත්කොට හදිසි නීති රෙගුලාසි පැනවීමේ බලය ජනාධිපතිවරයාට අරගෙන තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන හැර වෙනත් කවර වූ හෝ නීතියක විධිවිධාන යටපත් කිරීමේ සංශෝධනය කිරීමේ හෝ අත්හිටුවීමේ නෛතික බලය ඇති නියෝග සැදීමේ බලය ජනාධිපතිවරයාට ලැබී තිබෙන බව. මෙතෙක් පාර්ලිමේන්තුව විසින් පනවා තිබෙන නීති සියල්ල යටපත් කොට නව නීති රෙගුලාසි පනවීමේ බලය ජනාධිපතිවරයා අතට අරගෙන තිබෙනවා. අත්‍යවශ්‍ය සැපීම් හා සේවා පවත්වාගෙන යාම වෙනුවෙන් තමයි මෙම නීතිය සම්පාදනය කරේ කියලා ඔහු විසින් ප්‍රකාශයට පත් කොට තිබෙනවා. ඕනෑම පුරවැසි අධිකරණ නියෝගයකින් තොරව අත්අඩංගුවට ගැනීම සඳහා ඔහුට රෙගුලාසි පැනවිය හැකියි. ඒ වගේම ඕනෑම ස්ථානයකට අධිකරණ වරන්තුවකින් තොරව ප්‍රවිෂ්ඨ වීම සඳහා ඔහුට රෙගුලාසි පැනවිය හැකියි. ඒ වගේම ඕනෑම කෙනෙක් අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් නොකොට දීර්ඝ කාලයක් රඳවා තැබීමේ රෙගුලාසි පැනවිය හැකියි. ඒ වගේම ඉඩම් හැර ඕනෑම දීපලක් පවරා ගැනීම සඳහා රෙගුලාසි පැනවිය හැකියි. ඒ වගේම අපේ තියෙන අධිකරණ පද්ධතියෙන් පරිබාහිරව විශේෂ අධිකරණ ව්‍යුහයක් ස්ථාපිත කළ හැකියි. මෙම හදිසි නීතිය ප්‍රකාශයට පත් කරාට පසු ජනාධිපතිවරයා විසින් අපේ රටේ සේවාවන් ගණනාවක් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කරන ගැසට් නිවේදනය අගෝස්තු මාසේ 30 වෙනිදා නිකුත් කරනු ලැබුවා. පෙට්‍රෝලියම්, ඒ වගේම බැංකු, ඒ වගේම රේගු ක්‍රියාකාරීත්වය, ඒ වගේම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පළාත් පාලන ආයතන විසින් සිදු කරන අපද්‍රව්‍ය බැහැර කළමනාකරණය කිරීමේ කාර්යයන්, සෞඛ්‍ය ශේෂ්ත්‍ර අදාළ කාර්යයන්, තැපැල් දෙපාර්තමේන්තුව අදාළ කාර්යයන් ඇතුළු ශේෂ්ත්‍ර 12ක් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කරනවා. ජනතාවට හැඟීමක් ඇති කරා මේ හදිසි නීතිය පැනවීම හරහා තමයි මෙම සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කරේ කියලා. බොරුවක්. මෙම අත්‍යවශ්‍ය සේවාවන් පිළිබඳ ගැසට් නිවේදන නිකුත් කොට තිබෙන්නේ හදිසි නීතිය යටතේ නොවේ. ඒ නිකුත් කොට තිබෙන්නේ 1979 අංක 1 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ දෙවෙනි වගන්තිය ප්‍රකාරව. එය ඔහු අත්පත් කරගන්න අනීතික බලය හරහා සම්මත කරන ලද අත්‍යවශ්‍ය සේවාවන් නොවේ. 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතේ 25 වෙනි වගන්තිය යටතේ තමයි කීරි සම්භාවල සුදු සහ රතු සම්භා, සුදු රතු නාඩු, සුදු රතු කැකුළු ඇතුළු සහල් වලට උපරිම මිල තීරණය කරලා තිබෙනවා. එහෙනම් ඒකට උපයෝග කරගෙන තිබෙන්නේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත. ඒ වගේම සුදු සීනි, දුඹුරු හෝ රතු සීනි සඳහා කිලෝග්‍රෑම් එකක් වෙනුවෙන් උපරිම මිල තීරණය කරලා තිබෙනවා. හැබැයි එම උපරිම මිල තීරණය කරලා තිබෙන්නේ ජනාධිපතිවරයා විසින් අත්පත් කරගන්න ලද හදිසි නීතිය අනුව නොවේ. 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත යටතේ. අත්‍යවශ්‍ය සේවා බවට පත් කරන්නත් මෙම නීතිය අවශ්‍ය වුණේ නැහැ ජනාධිපතිවරයාට. අවශ්‍ය වන්නේ නැහැ. භාණ්ඩවල උපරිම මිල තීරණය කරන්නත් මේක අවශ්‍ය වන්නේ නැහැ. වැටලීම් කරන්න අවශ්‍ය වන්නේ නැහැ. දැන් පසුගියදා වැටලීම් ප්‍රමාණයක් සිදු කරා. මාධ්‍ය වාර්තා කරලා තිබුණ 2021 සැප්තැම්බර් මාසේ 5 මෙම සීනි තොග සොයාගනු ලැබුවේ සීදුව, කැලණිය, වත්තල යනාදී ප්‍රදේශවල බලපත්‍ර සහිත රහිත ගබඩා 5ක තිබීදී පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් මෙම ගබඩා වලට මුද්‍රා තබන ලැබුවේ. එහෙනම් එම ගබඩා වටනු ලැබුවෙත් එම ගබඩා වලට සීල් තබනු ලැබුවෙත් පාරිභෝගික අධිකාරිය විසින් එයිට පැවරී තිබෙන බලතල අනුව. එහෙනම් ජනාධිපතිවරයාට මෙවැනි බලයක් අවශ්‍යයි කියලා අපි දැනගන්න කැමතියි. මේ බහණ්ඩවල ප්‍රශ්න නම් ජනාධිපතිවරයාට මහජන ආරක්ෂක පනතේ 5 වෙනි වගන්තිය ක්‍රියාත්මක කරන්න අවශ්‍ය නැහැ. ඔහුට පුළුවන්කම තිබෙනවා 17 වෙනි වගන්තිය යටතේ අවශ්‍ය නම්. එතකොට අර බලතල ලැබෙන්නේ නැහැ. නීතිය ඉක්මවා යන ඕනෑම රෙගුලාසියක් පැනවීමේ බලතල ලැබෙන්නේ නැහැ. හැබැයි සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කරන්න, ඒ සඳහා මැදිහත් වෙන්න, එම ක්‍රියාකාරීත්ව පරීක්ෂා කරන්න මහජන ආරක්ෂක පනතේ 17 වෙනි වගන්තිය යටතේ ඔහුට පුළුවන්. තිබෙන නීති අත්හිටුවීමේ බලය, තිබෙන නීති සංශෝධනය කිරීමේ බලය, තිබෙන නීති ක්‍රියාත්මක වීම අවලංගු කිරීමේ බලය ආදී විශාල බලතල ප්‍රමාණයක් ජනාධිපතිවරයා අතර ගන්නේ යයි. පාර්ලිමේන්තුවේ 3/2 අසීමිත බලයක් ජනතාව ලබා දුන්න පාර්ලිමේන්තුවේදී 20 වෙනි සංශෝධනය හරහා ජනාධිපතිවරයාට අසීමිත බලයක් ලබා දුන්නා. එතනින් නොනැති දැන් මහජන ආරක්ෂක පනතේ දෙවනි කොටසේ 5 වෙනි වගන්තිය ක්‍රියාත්මක කිරීම හරහා විධායක බලය, නීති සම්පාදනය කිරීමේ බලය, නීති සංශෝධනය කිරීමේ බලය, ඒ කියන්නේ ව්‍යවස්ථාදායකයේ බලය, ඒ වගේම විශේෂ අධිකරණ පිහිටවනවා නම් ඒ වගේ බලයක් සියල්ල ජනාධිපතිවරයා අතට අරගෙන තිබෙනවා. කිසිවක් කරන්න බැරි නායකයෙක් නැවත තමන්ගේ බලය අත්පත් කර ගැනීමේ වියරුවකින් ඔහු පෙළෙන බව තමයි මේ පෙන්눔 කරමින් තිබෙන්නේ. එසේ නැතුව අත්‍යවශ්‍ය භාණ්ඩවල ඇති වී තිබෙන ගැටලු निराකරණය කරන්න නම් ඔහුට ක්‍රම 3ක් තිබෙනවා. එකක්
මහජන ආරක්ෂක පනතේම 17 වෙනි වගන්තිය අරවට පුළුවන්. 1979 අංක 61 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ පුළුවන්. එහෙම නැත්නම් 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු අධිකාරී පනත යටතේ පුළුවන්. සැබවින්ම ජනාධිපතිවරයා කළ යුතු වන්නේ කුමක්? මේදී මේ වසංගත තත්ත්වයේ ඔහු හදිසි තත්ත්වයක් ලෙස ප්‍රකාශයට පත් කොට තිබෙනවා. හැබැයි ඊට පෙර ජනාධිපතිවරයා විසින් කළ යුතු දෙයක් තිබෙනවා. ඒ 2005 අංක 13 දරන ශ්‍රී ලංකා ව්‍යසන කළමනාකරණ පනත. මේ පනත අනුව අපේ රටේ ව්‍යසනයන් අර්ථකථනය කොට තිබෙනවා. නායාමක් ව්‍යසනය, සුලිසුලඟක් ව්‍යසනය, ගම් වතුර, නියගයක්, කාර්මික උපද්‍රවයක්, සුනාමියක්, භූමිකම්පාවක්, ගුවන් උපද්‍රවයක්, සමුද්‍රීය උපද්‍රවයක්, අපිට මතකයි නැවගිනි ගැනීම, ගින්නක්, වසංගතයක් ඇතුළු ශේෂ්ත්‍ර ගණනාවක් තිබෙනවා අපේ රටේ ව්‍යසන ලෙස තේරුම් ගන්න. ඒ නිසා මේ වසංගතයේ ව්‍යසනය. එහෙනම් ජනාධිපතිවරයා මේ පනත අනුව එහි 11 වෙනි වගන්තුව අනුව ජනාධිපතිවරයා කරන්න ඕන මොකක්ද? ව්‍යසන තත්ත්වයක් ප්‍රකාශයට පත් කරන්න ඕන. හැබැයි ජනාධිපතිවරයා ඒක ව්‍යසන තත්ත්වයක් හැටියට දකින්නේ නේ. ඒ වෙනුවට ජනාධිපතිවරයා හදිසි නීතිය පනවනවා. හැබැයි ඒක ව්‍යසන තත්ත්වයක් ලෙස ජනාධිපතිවරයා ගැසට් කරොත් ඒක අපේ රටේ තිබෙන ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාවට මෙම ව්‍යසන කළමනාකරණයට මැදිහත් වෙන්න පුළුවන්කම තිබෙනවා. ඒ සභාපතිවරයා ජනාධිපතිවරයා, එහි උපසභාපතිවරයා අග්‍රාමාත්‍යවරයා, එහි නියෝජනය කරන විපක්ෂ නායකවරයා, ඒ වගේම සමාජ සුබසාධන, පරිසර, ස්වදේශකඩු, සෞඛ්‍ය, විද්‍යා තාක්ෂණ, නිවාස, වෙරළ සංරක්ෂණ ආදී අමාත්‍යාංශ 20ක ඇමතිවරුන් එම සභාව නියෝජනය කරනවා. ඊට පසු පළාත් සභාවල මහ ඇමතිවරුන් එම සභාව නියෝජනය කරනවා. ඊට අමතරව පාර්ලිමේන්තුවේ විපක්ෂ විසින් තවත් මන්ත්‍රීවරුන් 5 දෙනෙක් නියෝජනය කරනවා. ඒ නිසා ජනාධිපතිවරයා විසින් ජාතික ව්‍යසන තත්ත්වය ප්‍රකාශයට පත්කොට ජාතික ව්‍යසනයේ පිළිබඳ කළමනාකරණය පිළිබඳ සභාව ක්‍රියාත්මක කළ යුතු තිබෙනවා. හැබැයි මේක ජනාධිපතිවරයා කවදාවත් කරන්නේ නැහැ. එයි මෙම පනතේ 17 වෙනි වගන්තය අනුව ඒකාබද්ධ අරමුදලින් මෙම ව්‍යසනය සඳහා වියදම් කරන මුදල් මෙම සභාවේ අරමුදලක් කරා වියදම් කරන්න පුළුවන්. එතකොට ඇන්ටිජන් කිට් පිළිබඳ ජාවාරම්, තවත් ඖෂධ ජාවාරම්, තවත් නිරෝධායන ක්‍රියාවලියේ සිද්ධ වෙන ජාවාරම් ඒ කිසිවක් කරන්න බෑ. ඇයි? මේ අරමුදල හරහා තමයි ව්‍යසනය කළමනාකරණය කරන්නේ. ස්වකීය කර්තව්‍ය ඉටු කිරීමේ සභාව විසින් ලබාගත යම් තාක් වූ සියලු මුදල්, ඒකාබද්ධ අරමුදලේ මුදල්, වෙනත් මුදල්, ඒ වගේම ශ්‍රී ලංකාව තුලදී හෝ ඉන් බැහැරව කවර හෝ නීත්‍යානුකූල ප්‍රභවකින් ණය, පරිත්‍යාග, ත්‍යාග ප්‍රධාන වශයෙන් ලැබෙන ඔක්කොම මේ සභාවට ලැබෙනවා. එහෙනම් මේ ව්‍යසනයේ මුදල් මෙම ජාතික ව්‍යසන කළමනාකරණ සභාව ඇතුළේ මේ වෙනවා. ඒ නිසා ජනාධිපතිවරයා ඒකපත් කරන්නේ නැහැ. මේ අන් කවරක්වත් නෙවෙයි ජනාධිපතිවරයා අතට අසීමිත බලතල පවරා ගැනීම සඳහා තවත් තමන්ගේ උම්මාදය පිළිබිඹු කිරීම. ඒ නිසා මෙම හදිසි නීතිය හෙට පාර්ලිමේන්තුවේදී අපේ පක්ෂය විරුද්ධව ඡන්ද ප්‍රකාශ කරන්න අපි තීරණය කරලා තිබෙනවා. මේ ව්‍යසනයක් හමුවේ බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා විසින් මුදල් පනතක් ඉදිරිපත් කොට තිබෙනවා පාර්ලිමේන්තුවට. මෙය එළඹෙන 7 වෙනිදා පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීම නියමිතව තිබෙනවා. මෙම පනත ප්‍රධාන කොටස් දෙකකින් සමන්විතයි. එක කොටසක් තමයි මේ දෙසැම්බර් මාසයේ 31 වෙනිදාට පෙර හෙළිදරව් නොකරන ලද වත්කම් හෙළිදරව් කරන්න පුළුවන්. එම වත්කම් තක්සේරු කොට 101ක නාමික බද්ධකට යටත්. කාගාවද මේ හෙළිදරව් නොකරන ලද වත්කම් තිබෙන්නේ? මේ රටේ ගොවි ජනතාව ගාව තිබෙනවද? මේ රටේ දීවර ජනතාව ගාව තිබෙනවද? මේ රටේ 14 ලක්ෂයකට ආසන්න රාජ්‍ය සේවයේ අති මහත් බහුතරයක් ගාව තිබෙනවද? මේ රටේ පොදු ජනතාව ගාව නැහැ. දේශපාලකයන් 14ක් ගාව, චෞර ව්‍යාපාරික කණ්ඩායමක් ගාව, ඉහළ රාජ්‍ය නිලධාරීන් 14ක් ගාව විවිධ අනීතික ක්‍රියාමාර්ග වලින් ධනෙ උත්පාදනය කරලාද ජාවාරම් කරුවන් ගාව අනීතික ක්‍රියාවලිය යෙදෙන පාතාලේ, කප්පම් ගැනීම, කුඩු ව්‍යාපාර වැනි ව්‍යාපාරයන්ගේ යෙදෙන ජාවාරම් කරුවන් ගාව. මේ බැසිල් රාජපක්ෂ මේ උත්සාහ කරන්නේ අන්න එවැනි සියලු වත්කම් එළිදරව් කරන්න පුළුවන් බද්ධ 101ක නාමික බද්ධකට. හැබැයි මුදල් විසුද්ධිකරණ පනත යටතේ හෝ අල්ලස්සෝ දූෂණ කොමිසම සභාව පනත යටතේ පරීක්ෂණයක් හෝ නඩුවක් තියෙනවා නම් බෑ. මල්වානි බැසිල් රාජපක්ෂ මහත්මයාගේ යයි කියලා විශාල ලෙස ආందోලනයට තුඩු දී තිබෙන නිවස නඩුව තිබ්බේ නැත්නම් ඒකත් එළිදරව් කරන්න පුළුවන් 101ක නාමික බද්ධකට. දේශීය විතරක් නෙවෙයි විදේශීයව මේ රටේ මහජනයාගේ ධනෙ කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරලා විදේශයට ඇදගෙන ගොස් තිබෙන බව. පෞගේ කාලේ කතා වුණා සිංගප්පූරුවේ ගිණුම් පිළිබඳව, ඩුබායි වල ගිණුම් පිළිබඳව, සීසෙල්ස් වල තානාපති කාර්යාලයක් ඇරීම සහ එම තානාපති කාර්යාලයට සිරන්ති රාජපක්ෂ මැතිතුමියගේ සොහොයුරා තානාපතිවරයා හැටියට පත් කිරීම, හොරකම් කරලද දීපල විශාල ප්‍රමාණයක් විදේශයට ඇදගෙන ගොස් තිබෙන බව. මේ පනත අනුව එම සියලු ධනය යලි ශ්‍රී ලංකාවට ගේන්න පුළුවන්. ඒ කියන්නේ කළු ධනය සුදු කරන්න පුළුවන්. ඒ වගේම විශාල වංචා චෝදනාවලට ලක් වී තිබෙන, බැඳුම් කර ගනුදෙනු විශාල චූදිතේ බවට පත් වී තිබෙන අර්ජුන එලෝසියස්ලගේ ධනෙ, ඒ වගේම තවත් බොහෝ මැති ඇමතුරුන්ගේ ධනෙ, ඒ වගේම පාතාලේ කුඩු ව්‍යාපාරිකයන්ගේ ධනය නීත්‍යානුකූල කරන්න පුළුවන් මෙම පනත හරහා. 2020 මාර්තු මාසයේ 31 වෙනිදා දක්වා වෙනකොට ජාතිය ගොඩනැංවීමේ බද්ද, ආර්ථික සේවා ගාස්තු සහ තවත් පැරණි බදු ගණනාවක් විසින්
බදු පැහැර හරින ලද අය ඉන්නවා. ජාතිය ගොඩනැගීම් බද්ද කියන වක්‍ර බද්ද. ඒක ජනතාවගෙන් අය කරගන්න ලද බද්ද. හැබැයි අදාළ සමාගම හෝ ව්‍යාපාරිකයා විසින් ඒ බද්ද ආදායම් බද්ද දෙපාර්තමේන්තුවට ලබා දීලා නැහැ. දැන් මොකද කරන්නේ? බදු සමාව ප්‍රකාශයට පත් කරනවා. ඒ සියලු බදු කපා හරින තීරණය කරනවා. ජනාධිපතිවරයා පසුගියදා ජාති අමතලා කිව්වේ සියලු දෙනාම කැප කරන සූදානම් වෙන්න කියලා. ඒතර එක අතකින් ජනාධිපතිවරයා ජනතාවට පටිතද කරගන්න කැප කරන්න කියලා ඉල්ලනවා. අනිත් අතින් ජනාධිපතිවරයාගේ අනෙක් සොහොයුරා පාර්ලිමේන්තුවට ආණ්ඩුවට අයවිය යුතු බදු පැහැර හරින බදු කපා හරින කියලා පාර්ලිමේන්තුවේ යෝජනා ගේනවා. මොකද්ද මේ කරන විගඩම? මේ ආණ්ඩුව මේ රටේ පොදු ජනතාවට වග කියනවා වෙනුවට ජාවාරම්කාර දේශපාලකයන් සහ ව්‍යාපාරිකයන්ට පමණක් වග කියන ආණ්ඩුව බව තමයි මේන් පෙන්눔 කරන්නේ. බදු පැහැර හැරපු ව්‍යාපාරිකයන් ඉන්නවා. නීති අනුකූල බදු ගෙවලා පිරිසුදු ලෙස කරන ව්‍යාපාරිකයන් ඉන්නවා. ව්‍යාපාර ලෝකේ තරඟයේදී නියමිත බදු ගෙවන කෙනාට තමන්ගේ බහණ්ඩා සේවා සැපයීමට මිල ටිකක් වැඩි වෙනවා. බදු පැහැර හරින කෙනාට යම් ප්‍රමාණයකට බහණ්ඩා සේවා අඩු මිලට ලබා දෙන්න පුළුවන්කම තිබෙනවා. අසාධාරණ සිදු කර තිබෙන කාට එවැනි ජාවාරම්කාර කණ්ඩායම බදු පැහැර හැරීම හරහා නීත්‍යානුකූල බදු ගෙවන අය අකර්මණ්‍ය භාවයට පත් කරනවා. බදු ගෙවපු කෙනා ආරක්ෂා කරන්න. බදු ගෙවපු කෙනාට වටිනාකමක් දෙන්න. බදු ගෙවපු කෙනා ඇගීමට ලක් කරන්න තමයි බදු නීති සංශෝධනයෙන් අපි කළ යුතු වන්නේ. එනිසා මේ මුදල් පනතෙන් එකක් කළු ධනය සුදු කර ගැනීම සඳහා අවස්ථාව ලබා දෙනවා. දේශීය හා විදේශීය උත්පාදනය කොට තිබෙන ධනය. දෙක බදු පැහැර හැර තිබෙන ජාවාරම්කරුවන්ට බදු සහන ලබා දීම සඳහා කටයුතු කරමින් තිබෙනවා. මේ පාලකයන් තමනුත් තමන් වටේ ඉතා කුඩා චෞර වලල්ලක් වෙනුවෙන් නීති සම්පාදනය කරන පාලකයෝ බව තමයි මේ පෙන්눔 කරමින් තිබෙන්නේ. ඒ නිසා 7 වෙනිදා පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කර මේ මුදල් පනතට විරුද්ධවද අපි ඡන්ද ප්‍රකාශයට පත් කරන බව කියන්න ඕන. විශේෂයෙන් මේ රටේ පොදු ජනතාවෙන් අපි ඉල්ලා සිටින අවසාන වශයෙන් මේ ව්‍යසන වේලාවකදී ඇත්තිම කළ යුතු තිබුණේ මේ ජාතික ව්‍යසන තත්ත්වය ප්‍රකාශයට පත්කොට ජාතික ව්‍යසන පිළිබඳ කළමනාකරණ සභාව පත්කොට මෙම ව්‍යසන තත්ත්වය පාලනය කිරීම සඳහා විනිවිද භාවයෙන් යුතුව මැදිහත් විය යුතු තිබුණා. ඒ නිසා මෙවැනි ව්‍යසන තත්ත්වයක් හමුවෙත් මේ පාලකයන් කල්පනා කරන්නේ පොදු ජනතාවගේ දුක වේදනාව ගැන නෙවෙයි. තමන්ගේ සුපුරුදු චෞර කළු ව්‍යාපාරිකයන්ට වරදාන වරප්‍රසාද ලබා දෙන්න. ඒ නිසා අපි ඔබට ඉල්ලා සිටිනවා මේ පාලකයන් මේ කරන විනාශකාරී තීන්දුව ක්‍රියාමාර්ග වලට රේව ඔබගේ හඬ ඔබගේ ක්‍රියාකාරීත්වය අවදි කරන්න ඕන කාලය ඇවිල්ලා තිබෙනවා. ඒ වෙනුවෙන් පෙළ ගැහෙන්න කියලා ආරාධනා කරමින් මම නතර වෙනවා.